දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා සියලුම දෙනාට. අද අපි ඇවිල්ලා තියෙන්නේ මල්ටිමීටරය ගැන ඔයාලට කියලා දෙන්න. කියන්නේ මල්ටිමීටරය කොහොමද පාවිච්චි කරන්නේ? මල්ටිමීටර වර්ග මොනවද? එතකොට මල්ටිමීටරයකින් වෝල්ටීයතාවය, ඇම්පියරය, ප්‍රතිරෝධය ඔය වගේ කියන දේවල් බලන්නේ කොහොමද? කියන එක පිළිබඳව දැනුවත් කරන්න තමයි අද අපි ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එක බලන්න. හරි මම අද ඔයාලට කියලා දෙන්න හදන්නේ මේ මල්ටිමීටරය පාවිච්චි කරන විදිහ. එහෙම නැත්නම් මල්ටිමීටරය ගැන අවබෝධයක් දෙන්න තමයි අද මම ඔයාලට මේ වීඩියෝ එක අරගෙන ආවේ. එතකොට බොහෝම දෙනාට තියෙන ප්‍රශ්නයක් තමයි මේ මල්ටිමීටරය කොහොමද හරියාකාරව පාවිච්චි කරන්නේ? එහෙම නැත්නම් මල්ටිමීටරය මොන තැන්වලදීද අපිට පාවිච්චි කරන්න අවශ්‍ය වෙන්නේ කියන එක පිළිබඳව යම් දෙනාට බොහෝ දෙනාට ගැටලු තියෙනවා. ඒ ගැටලු निराකරණය කරලා දෙන්න තමයි අද මම මේ මල්ටිමීටර පාඩම නැත්නම් මල්ටිමීටරය ගැන වීඩියෝ එකක් ඔයාලට අරගෙන ආවේ. එතකොට මේ මල්ටිමීටරයක් අපි මිලදී ගැනීමේදී හම්බෙනවා මෙන්න මේ වගේ කොටසක්. මේක තමයි මල්ටිමීටරය කියලා කියන්නේ. ඒත් එක්කම හම්බෙනවා මෙන්න මේ වගේ රතු සහ කළු වර්ණ වලින් සමන්විත අග්‍ර දෙකක්. මේවට අපි කියනවා ප්‍රොබ්, ටෙස්ටිං ප්‍රොබ් දෙක. ඒත් එක්කම සමහර මල්ටිමීටර්ස් වලට හම්බ වෙනවා මෙන්න මේ වගේ උෂ්ණත්වය මෙනෙමෙලීමේ උෂ්ණත්ව සංවේදකයක් සහිත ප්‍රොබ් දෙකකුත් හම්බ වෙනවා. ඒක තීරණය වෙන්න මේ මල්ටිමීටරේ උෂ්ණත්වය මෙනිය හැකිද කියන එක පිළිබඳව තමයි මේ ඒක තීරණය වෙන්නේ. ඒක හම්බ වෙන්නේ. ප්‍රධාන වශයෙන් ගත්තට පස්සේ මල්ටිමීටර් වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි ඇනලොග් වර්ගයේ මල්ටිමීටර්ස්, අනිත් එක තමයි ඩිජිටල් වර්ගයේ මල්ටිමීටර්ස්. එතකොට මේ තියෙන්නේ ඩිජිටල් වර්ගයේ මල්ටිමීටරයක්. එහෙම නැත්නම් ඉලක්කම් වලින් ඉලක්කම් වැටෙන මල්ටිමීටරයක්. ඇනලොග් මල්ටිමීටරයක් ගත්තට පස්සේ කටුව උත්ක්‍රමණය වෙන මල්ටිමීටරයක් තමයි ඇනලොග් වර්ගයේ මල්ටිමීටරයක් කියලා කියන්නේ. අද මම ඔයාලට කියලා දෙන්න දන්නේ මේ ඩිජිටල් මල්ටිමීටරයක් කොහොමද යූස් කරන්නේ කියන එක පිළිබඳව. හරි දැන් එහෙනම් මල්ටිමීටර වර්ග දෙකක් ගැන දැනගත්තා. එතකොට ඇයි අපි මල්ටිමීටරයක් එහෙම නැත්නම් මොකක් හරි මීටරයක් පාවිච්චි කරන්නේ ඇයි? දැන් මීටරයක් මොකක් හරි දෙයක් බලා ගන්න අපි පාවිච්චි කරනවා. ඒ දේ අපිට ඇහැට පේන්නේ නැත්නම් ඇහැට පේනවා. හැබැයි අපිට ඇහැට ඒක ගණනය කරගන්න බැරි නම් එහෙම නැත්නම් ඇහැට නොපෙනෙන දෙයක් ගණනය කරගන්න මේ මීටර්ස් කියන දේවල් පාවිච්චි කරනවා. දැන් වාහනයක තියෙනවා ස්පීඩෝමීටරයක්. වාහනේ වේගය යනවා පේනවා. හැබැයි වේගය කීයද කියලා බලා ගන්න අපිට මීටරයක් පාවිච්චි කරනවා. RPM මීටරයක් තියෙනවා වාහනේ. එන්ජිම කැරකෙනවා කියලා දන්නවා. හැබැයි එන්ජිම වැඩ කරනවා කියලා දන්නවා. කොච්චර වේගකින් කැරකෙවෙනවද කියලා බලා ගන්න RPM මීටරයක් තියෙනවා. ඒත් එක්කම තමයි අපේ දැන් අපි ඇඟ උෂ්ණත්වයත් එක්ක ගත්තොත් නේ ඇඟේ උෂ්ණත්වය බලන මීටරයක් තියෙනවා. එතකොට ඒ උෂ්ණත්වය තියෙනවා කියලා තේරෙනවා ඇඟේ. හැබැයි උෂ්ණත්වය කොච්චරයිද? දැන් එහෙම නැත්නම් තව පාවිච්චි කරන අපිට නොපෙනෙනම දෙයක්. දැන් වයර් එකක් ගත්තට පස්සේ මේ වයර් එකේ කරන්ට් එක තියෙනවද නැද්ද කියලා අපිට පේන්නේ නැහැ. එහෙනම් කරන්ට් එක තියෙනවද නැද්ද කියලා බලාගන්න අපි මීටරයක් පාවිච්චි කරනවා. වයර් එකක් ගත්තට පස්සේ මේ වයර් එකේ කොච්චර ප්‍රතිරෝධයක් තියෙනවද? එහෙනම් ඒ ප්‍රතිරෝධය බලාගන්න අපි මීටරයක් පාවිච්චි කරනවා. එහෙනම් මෙන්න මේ වගේ එක් දේවල් මොකක් හරි වෙනස් දේවල් බලාගන්න විවිධාකාරයේ මීටර්ස් පාවිච්චි කරනවා. දැන් අපි විදුලිය ගැන සම්බන්ධ වුණොත් වෝල්ටීයතාවය බලන වෝල්ට් මීටරයක්, ඇම්පියරය බලන ඇම්පියර් මීටරයක්, ප්‍රතිරෝධය බලන ඕම් මීටරයක්, හරි උෂ්ණත්වය බලන ටෙම්පරේචර් මීටරයක්. ඔය වගේ විවිධාකාරයේ මීටර්ස් විවිධ දේවල් බලන්න අපි පාවිච්චි කරනවා. හැබැයි දැන් විදුලි කාර්මිකයෙක් හැටියට හෝ මොනියම් හෝ කාර්මිකයෙක් විදියට මේ කාර්මිකයා මේ දේවල් පරීක්ෂා කරන්න වෝල් පරීක්ෂා කරන වෝල් මීටරයක්, ඇම්පියර් පරීක්ෂා ඇම්පියර් මීටරයක්, මේ වගේ සියලු දේ පරීක්ෂා කරන්න විවිධ වෙනස් මීටර ගෙනියන්න ගියොත් මේ කාර්මිකයාට ඉතාමත් අපහසුතාවයක් නේ විවිධාකාරයේ මීටර්ස්. ඒ නිසා කාර්මිකයාගේ පහසුව සඳහා මේ සියලුම මීටර්ස්, හැබැයි සියලුම මීටර්ස් ඔක්කොම මීටර්ස් නෙමේ, යම්කිසි මීටර්ස් ප්‍රමාණයක් විදුලිය ආශ්‍රයෙන් බලනවා නම් විදුලියට අදාළ විදුලි ශේෂ්ත්‍රයට අදාළ මීටර්ස් ගණනාවක්
එකතු කරලා එක මීටරයක් හදලා තිනවා. අපි මේකට බහුමානයක් කියලා කියනවා. නැත්නම් මල්ටිමීටරයක්. මල්ටි ගොඩක් දේවල් තියෙන මීටරයක්. එතකොට මේ මීටරෙන් පුළුවන් අපිට අර කියපු සියලුම දේවල් පරීක්ෂා කරගන්න. හරි. එතකොට මේ මල්ටිමීටරේ තියෙනවා කියලා කිව්වනේ මම අර සියලුම දේවල් පරීක්ෂා කරගන්න පුළුවන් කියලා මල්ටිමීටරේ කියලා කිව්වනේ. එතකොට ඒක ඒක බලා ගන්න පුළුවන් මෙන්න මෙතනින්. මෙන්න මෙතන තියෙනවා අපිට බලා ගන්න පුළුවන් දේවල් නැත්නම් බලා ගන්න පුළුවන් සාධක බලා ගන්න පුළුවන් වෝල්ටීයතාවයද ඇම්පියරේද AC වෝල්ටේජ්ද DC වෝල්ටේජ්ද කියලා ගහලා මේ සියලු තැන්වල මේ තැන්වල තියෙනවා. එතකොට මේක අපිට පුළුවන් මෙන්න මෙතන තියෙනවා ස්විච් එකක්. අපි මේ ස්විච් එකට කියනවා සිලෙක්ටර් ස්විච්. මේ සිලෙක්ටර් ස්විච් එකෙන් පුළුවන් අපිට අපි දැන් බලන්නේ වෝල්ටේජ්ද, දැන් බලන්නේ ඇම්පියර්ද, දැන් බලන්නේ ඕම්ස්ද, දැන් බලන්නේ සෙල්සියස්ද උෂ්ණත්වයද කියන එක සිලෙක්ට් කරගන්න අවශ්‍ය වෙලාවට. හැබැයි මතක තියාගන්න ඕන අනිවාර්ය දෙයක් තමයි වෝල්ටේජ් බලලා ඒකම නැත්නම් ඕම්ස් බලලා ප්‍රතිරෝධය බලලා ඒකම වෝල්ටේජ් බලනවා නම් තව තැනක අනිවාර්යෙන් සිලෙක්ටර් ස්විච් ඒ අදාළ තැනට සිලෙක්ට් කරලා ඉන්නම ඕන නැත්නම් මල්ටිමීටරයට ඩැමේජ් විය හැකියි. ඒතර මල්ටිමීටරේ දැන් මේ මල්ටිමීටරේ ගත්තට පස්සේ බලන්න පුළුවන් මෙතන වෝල්ට් ඉරි කැලලයි තිත්තිර ටිකෙන් තියෙන මේ DC වෝල්ට්. ඊට පස්සේ AC වෝල්ට්. ඊට පස්සේ උෂ්ණත්වය සෙල්සියස් වලින් ෆැරන්හයිට් වලින්. ඊට පස්සේ DC ඇම්පියර්. ඊට පස්සේ පුළුවන් ඩයෝඩ් චෙක් කරන්න සහ කන්ටිනියුටි චෙක් කරන්න. ඊට පස්සේ පුළුවන් ඕම්ස් බලන්න. එතකොට වෝල්ට් කියන්නේ මොකද්ද? ඇම්පියර් කියලා කියන්නේ මොකද්ද? ඕම්ස් කියලා කියන්නේ මොකද්ද කියලා මම වීඩියෝ එකක් කරලා තිනවා. ඒක බැලුවේ නැත්නම් බලන්න. එතකොට තවත් හොඳට අවබෝධයක් ඒවි මේ මල්ටිමීටරේ පාවිච්චි කරන පිළිබඳව. දැන් මේකේ බලන්න පුළුවන් වෝල්ට් කොච්චර DC වෝල්ට් කොච්චර ප්‍රමාණයක් බලන්න පුළුවන්ද? මිලි ඇම්පියර් 200 සිට වෝල්ට් 600ක් DC වෝල්ට් 600ක් වෙනකම් පරීක්ෂා කරන්න පුළුවන් මේ මල්ටිමීටරේ. AC වෝල්ට් AC වෝල්ට් 600 වෙනකම් පරීක්ෂා කරන්න පුළුවන්. ඊට පස්සේ ඇම්පියර් නම් ඇම්පියර් උපරිම ඇම්පියර් 10ක් දක්වා පරීක්ෂා කරන්න පුළුවන්. ඕම්ස් මෙගා ඕම්ස් 20ක් දක්වා පරීක්ෂා කරන්න පුළුවන් මේ මල්ටිමීටරේදී. හරිද? එහෙනම් මේ සිලෙක්ටර් ස්විච් එකෙන් තමයි අපි ඒ අදාළ තැනට මල්ටිමීටරේ සිලෙක්ට් කරගන්න. හරිද? ඔන්න එහෙනම් අපි දන්නවා දැන් මේ මල්ටිමීටරයක් ගත්තට පස්සේ DC වෝල්ට්, AC වෝල්ට්, උෂ්ණත්වය, DC ඇම්පියර් සහ ඕම්ස් පරීක්ෂා කරන්න පුළුවන්. දැන් මේ තියෙන සිලෙක්ටර් ස්විච් එක, මේ තියෙන ස්කේල්ස්. එතකොට මෙතන පෙන්වන මේ ඩිස්ප්ලේ එකේ පෙන්වනවා අපිට අදාළ වූ අගය. හරිද? ඊට පස්සේ දැන් මේ ටෙස්ටිං ප්‍රොබ් දෙක හයි කරගන්න ඕන. ටෙස්ට් ප්‍රොබ් දෙක හයි කරගන්න ඕන. මෙන්න මෙතන තියෙනවා කොමන් කියලා අග්‍රයක්. ඒක මෙන්න මෙතන තියෙනවා අග්‍රයක් තව ඩයෝඩ්, කන්ටිනියුටි, ඕම්ස්, උෂ්ණත්වය සෙල්සියස් ෆැරන්හයිට්, වෝල්ට්, මිලි ඇම්පියර් සහ මයික්‍රෝ ඇම්පියර් කියලා මෙන්න මේ ටිකේ බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මේ පැත්තට ගත්තට පස්සේ මෙතන බලා ගන්න පුළුවන් වෙන්නේ ඇම්පියර්. හරිද? දැන් මේ ටෙස්ටිං ප්‍රොබ් දෙකෙන් කළු අග්‍රය කොමන් එකට සම්බන්ධ කරලා අපි වෝල්ටේජ්, ඕම්ස්, එතකොට ඩයෝඩ් නැත්නම් උෂ්ණත්වය පරීක්ෂා කරනවා නම් මේ රතු අග්‍රය මෙන්න මෙතනටයි සම්බන්ධ කරගන්න ඕන. හරි. ඇම්පියර් DC ඇම්පියර් බලනවා නම් රතු අග්‍රය සම්බන්ධ කරගන්න ඕන මෙතනට. ඒකත් එහෙනම් සැලකිලිමත් වෙන්න ඕන. අර විවිධ වෙනස් මීටර්ස් පාවිච්චි කරනට වඩා මේකෙදී මල්ටිමීටර් භාවිතා කිරීමේදී සැලකිලිමත් වෙන්න ඕන කරුණු තියෙනවා. අර සිලෙක්ටර් අපි බලන්නේ මොකද්ද? ඒකට සිලෙක්ට් කරගන්න ඕන. ඒකම බලන්නේ මොකක්ද අනුව මේ ප්‍රොබ් එක සිලෙක්ට් කරගන්නත් ඕන. හරි. දැන් මම මේකේ පරීක්ෂා කරන්න යනවා. මේ එතකොට ඒ දේවල් පරීක්ෂා කරගන්නේ මෙන්න මේ අග්‍ර දෙකෙන්. ප්‍රොබ් අග්‍ර දෙකෙන්. එතකොට මේකේ තව තියෙනවා මෙන්න මේ වගේ කොටසක්. එතකොට මේක පාවිච්චි කරලා තින්නේ උෂ්ණත්වය මැනීම සඳහා. උෂ්ණත්වය මැනිනවා නම් මේක අයින් කරා මෙතනට දැම්මා කොමන් අග්‍රයට කළු එක ගෙහුවා. දැන් උෂ්ණත්වය එනම ඉන්නවා මෙතනට තමයි සම්බන්ධ කරන්න ඕන. සම්බන්ධ කරාම මේකෙන් උෂ්ණත්වය මැන ගන්න පුළුවන්. හරි. හරි. දැන් මම ඔයාලට පෙන්වන්න යන්නේ
මේ මල්ටිමීටරෙන් DC වෝල්ටේජ් එකක් මැනලා පෙන්වනවා, AC වෝල්ටේජ් එකක් මැනලා පෙන්වනවා, උෂ්ණත්වය මැනලා පෙන්වනවා සහ කන්ටිනියුටි සහ ඕම්ස් මැනලා පෙන්වන්න තමයි යන්නේ. හරිද? එහෙනම් මම මුලින්ම DC වෝල්ටේජ් මම ප්‍රොබ් දෙක සම්බන්ධ කරගන්නවා. කළු එක කොමන් එකට, රතු වග්‍රය මෙන්න මේ පැත්තට, DC වෝල්ටේජ් මයින පැත්තට. ඊට පස්සේ ප්‍රොබ් එක සිලෙක්ට් කරනවා. ප්‍රොබ් එක සිලෙක්ට් කරන්නේ 200 m 2000 m 200යි 20යි 200යි 600යි. ඔහොම තමයි තියෙන්නේ. කියන්නේ මිලි වෝල්ට් 200යි, මිලි වෝල්ට් 2000යි, වෝල්ට් 20යි, වෝල්ට් 200යි, වෝල්ට් 600යි. නම් මෙන්න මේ රේන්ජ් එකේ විතර අපිට DC වෝල්ටේජ් මැනගන්න පුළුවන් වෙන්නේ. හරිද? 1000 වෝල්ටේජ් මයින්න පුළුවන් මල්ටිමීටර්ස් තියෙනවා. එහෙම ගත්තොත් අපිට 1000 වෝල්ටේජ් මයින්න පුළුවන්. දැන් මේකෙදී අපි වෝල්ටීයතාවයක් මනිනවා නම් අපි මේ මනින වෝල්ටීයතාවය කීයද කියලා දන්නේ නැත්නම් අනිවාර්යයෙන්ම මේ වෝල්ට් මීටරේ නැත්නම් වෝල්ට් ස්කේල් එකේ වැඩිම අගයට ප්‍රොබ් එක සිලෙක්ට් කරගන්න ඕනේ. ප්‍රොබ් එක සිලෙක්ට් කරගන්න ඕනේ. හරිද? අපි දන්නවනම් අපි හිතමුකෝ 12 වෝල්ට් බැටරිය චෙක් කරනවා. එහෙනම් දන්නවා 12 වෝල්ට් නේ. එහෙනම් 600ට දාගෙන බලලා වැඩක් නැහැ. 20ට දාගන්න. 20ට අඩුයි 12 වෝල්ට් එක. හැබැයි ඊට වැඩිය අඩු එකක් නැහැ. මිලි වෝල්ට් 2000 තියෙන්නේ. මිලි වෝල්ට් 2000කට දාගෙන 12 වෝල්ට් මයින්න බෑ. ඇයි වැඩි අගයක්? එහෙනම් ඒ බයින අගයට වඩා වැඩි අගයකට තමයි අපි මේක සිලෙක්ට් කරගන්න ඕන. අපි දන්නේ නැත්නම් අනිවාර්යෙන් මේකේ වැඩිම අගයට සිලෙක්ට් කරගන්න ඕන. නැත්නම් අපි 20ට දාලා වෝල්ට් 200ක් විතර මෙන්නොත් මල්ටිමීටරේ ඩැමේජ් වෙන්න පුළුවන්. හරිද? මම DC වෝල්ටේජ් මනින්න යන්නේ මම අගංගාව තියෙන පෙන්ටෝස් වෝල්ට් බැටරි කෑල්ලක්. මම හිතමුකෝ මම මේක දන්නේ නැහැ. අගය දන්නේ නැහැ. හරි? දන්නේ නැත්නම් මම මේක සිලෙක්ට් කරගන්නා වැඩිම අගයට. ඔන්න 600ට සිලෙක්ට් කරගත්තා. මේකේ ධන පැත්තක් තියෙනවා, මේ ගහල් තියෙනවා ධන ඍණ කියලා. ධන පැත්තට රතු වග්‍රයේද ඍණ පැත්තට කළු වග්‍රයේද තියලා බලනවා. පෙන්නනවද වෝල්ටේජ් එක? පෙන්වන්නේ නැහැ. මෙතන තියෙනවා LED ස්ක්‍රීන් එකක් ගන්න පුළුවන්. හරි. පෙන්වන්නේ නැහැ. 1යි කියලා පෙන්නනවා. ඒක හරියට පෙන්වන්නේ නැහැ. එහෙනම් 200ට දැම්මා. 200ට දැම්මහම පෙන්නනවා 1.5යි වෝල්ට්. 1.5යි වෝල්ට්. මේ ඒකත් මට තව ටිකක් බලන්න පුළුවන්. 1.5 නම් 20ට දාලත් බලන්න පුළුවන් නේ. 20ට දැම්මට පස්සේ අප පෙන්නනවා 1.5යි 4යි වෝල්ට්. එහෙනම් තවත් නිවැරදිව පෙන්නනවා වෝල්ටීයතාවය. 1.5යි 4යි කියලා කියන්නේ මිලි වෝල්ට් වලින් ගත්තොත් 1540ක් නේ. එහෙනම් මට 2000ෙන් දාලත් බලන්න පුළුවන්. මිලි වෝල්ට් 2000ට දාලා බලනවා 1542යි මිලි වෝල්ට්. ඊටත් වඩා නිවැරදිව පෙන්නනවා. එහෙනම් 1542ක් තියෙන එක මිලි වෝල්ට් 200ක් දාලා බලන්න පුළුවන්ද? බෑ. ඒ නිසා එතනට දාලා චෙක් කරන්න යන්නේ නැහැ. මම හිතනවා පැහැදිලි ඇති DC වෝල්ටීයතාවය පරීක්ෂා කරන විදිහ. ඊළඟට මම යන්නේ AC වෝල්ටේජ් එක චෙක් කරන්න. දැන් මේකේ තියෙන AC කරන්ට් එක. ගෙදර ගෘහස්ත විදුලිය. එතකොට මම මේක සිලෙක්ට් කරගන්න ඕන කොහෙටද? AC වෝල්ට් 8 අර න්‍යායමයි. දන්නේ නැත්නම් වැඩි මේකට. හරි. දැන් මෙතන 200යි 600යි තියෙන්නේ. يعني දැන් ගෘහස්ත විදුලිය ගැන හැමෝම දන්නවනේ 230ක් වගේනේ තියෙන්නේ. එතකොට 200ට දාලා බලන්න බෑ. එහෙනම් මම 600ට දාලා තියලා බලනවා. පෙන්නනවා කීයක්ද? 233යි වෝල්ට්. අර මේ මෙතන අකුණක් වගේ සංඥාවක් කරන ඒ කියන්නේ AC කරන්ට් එක කියන එක පෙන්වන්න. හරි. මෙතන පෙන්වනවා AC කියලා 200 දැන් 220යි. හරි. ගෘහස්ත කරන්ට් එක එහෙම වෙනස් වෙනවා. මේ අක්ක දෙකට තියලා බැලුවොත් හරි. යම් කිසි පොඩි ප්‍රමාණයක් වෙනසක් 233යි. ඔන්න ඔය වගේ වෝල්ටීයතාවයක් පෙන්වනවා මේකේ. DC වෝල්ටේජ් AC වෝල්ටේජ් මොක මෙන්නත් අර දන්නේ නැත්තම් වැඩිම අගේ ඉඳන් තමයි අපි එන්න ඕනේ. හරි. ඊට පස්සේ මම යනවා ප්‍රතිරෝධය මනින්න. දැන් මම බල්බ් එකක් අරගෙන තිනවා. මේ බල්බ් එකේ ෆිලමන්ට් එකේ තියෙන ප්‍රතිරෝධය මනින්න තමයි යන්නේ. බල්බ් දෙකේ වයර් දෙකක් පාසල් තියෙනවා දෙපැත්තට. හරිද? මේකේ ෆිලමන්ට් එකේ තියෙන ප්‍රතිරෝධය මනින්නේ. ප්‍රතිරෝධය මැනීමේදී අඩුම එකේ ඉඳන් වැඩි එකට තමයි අපි මැනගෙන යන්නේ. අඩුම එකේ ඉඳන්
වැඩිම එකට තමයි මැන ගන්නේ. දැන් මෙතන තියෙනවා 200 ohms 2000 ohms 20යි දෙකේ කිලෝ ohms 20යි කිලෝ ohms 200යි මෙගා ohms 20යි. හරි. දැන් මම චෙක් කරගෙන යනවා අඩුම එකට දැම්මා. දැන් ප්‍රතිරෝධය බැලීමේදී කොයි වෙලාවකවත් මේ ප්‍රොබ් දෙකට අපේ ඇඟිලි දෙක ගාව ගන්නේ නැහැ. ඇයි ගාව ගන්න නැහැයි කියලා කියන්නේ එහෙම වුණොත් අපේ ශරීරයේ තියෙන ප්‍රතිරෝධයත් මේ අගයට එකතු වෙලා මේ රීඩින් එක වෙනස් වෙන්න පුළුවන්. හරි. ඒ නිසා මම මේ වයර් එකක් සම්බන්ධ කරලා අනිත් එකට ඇඟිල්ල ගාවන්නේ නැතුව තියලා බලනවා. ohms 1.7ක් පෙන්වනවා. 1.6ක්. දැන් මම මේක වැඩි එකකට දාලා බලමු. පෙන්වන්නේ නැහැ නේ. ඊටත් වැඩි එකටම ඒත් පෙන්වන්නේ නැහැ නේ. ඒ හින්දා තමයි අර වැඩිම එකේ ඉඳන් අඩු එකට බලුවොත් අපිට මේකේ රීඩින් එකක් හරියට පෙන්වන්නේ නැහැ. නම් ohms බලද්දි මේ අඩුම එකේ ඉඳන් අපිට බලාගෙන යන්න පුළුවන්. හරිද? එතකොට මම මේකට මං කියවන ඇඟිල්ල තිබ්බොත් වෙනස් වෙනවා කියලා. පේනවද? රීඩින් එක ඔය එක විදියට වෙනස් වෙනවා මේ අතේ තියෙන අපේ ඇඟේ තියෙන ප්‍රතිරෝධයත් එක්ක. ඒ නිසා කොයි වෙලාවකත් ප්‍රතිරෝධය බැලීමේදී අපි මේක අතින් අල්ලන්නේ නැහැ ප්‍රතිරෝධය අගය වෙනස් වෙන්න පුළුවන් නිසා. හරි. එහෙනම් බල්බ් එකේ ප්‍රතිරෝධය පෙන්වනවා ෆිලමන්ට් එකේ 1.6ක් විදියට. ඊළඟට මම පෙන්වන්න යන්නේ මේ කන්ටිනියුටි නැත්නම් බසර් කියලා ඔප්ෂන් එකක් තියෙනවා මේ මල්ටිමීටර් එක කියලා කියන්නේ මම මෙන්න එතනට දැම්මා බසර් ඩයෝඩ් කියන එකට තියෙන්නේ දාලා මම මෙන්න මේ ප්‍රොබ් දෙක එකට ගාවන මොකද වෙන්නේ ශබ්දයක් එනවා ඒ කියලා කියන්නේ මේ බසර් එකට දැම්මට පස්සේ අපිට බලා ගන්න පුළුවන් වයර් වල කන්ටිනියුටි නැත්නම් මොකක් හරි කන්ටිනියුටි ඒ කියන්නේ කැඩිලාද ෆියුස් වල කන්ටිනියුටි ෆියුස් එකක් හොඳයිද බල්බ් එකක ෆිලමන්ට් එක ඩැමේජ් වෙලාද හොඳයිද අන්න ඒ වගේ අදහසක් ගන්න පුළුවන් මේ බසර් එකට දැම්මට පස්සේ දැන් මම මේ බල්බ් එකේ ෆිලමන්ට් එක හොඳයිද නැද්ද කියලා බලන්න එක පැත්තකට සම්බන්ධ කරා ඊට පස්සේ බල්බ් එකේ අනිත් පැත්ත මේ තිබ්බට පස්සේ මොකද වෙන්නේ ශබ්දයක් එනවා මේ ෆිලමන්ට් එක හොඳයි නම් නැත්නම් වයර් හොඳයි නම් කොහෙන් හරි කැඩලා තිබුණොත් මේ ශබ්ද එන්නේ නෑ මේක ඊටමත් ප්‍රයෝජනවත් අපේ වාහනවල වයර් හානස් වයර් හානස් වල කන්ටිනියුටි පරීක්ෂා කිරීමේදී හරිද බසර් අවස්ථාව ශබ්දයක් එන අවස්ථාව හරි දැන් ඊළඟට අපි බසර් එක පාවිච්චි කරා ඊළඟට මම පෙන්නන්නම් මේ බසර් එකේ මෙතනම තියෙනවා ඩයෝඩ් කොහොමද ඩයෝඩ් එක පරීක්ෂා කරන්න කියලා මම සිලෙක්ට් කරනවා මෙතනට සිලෙක්ට් කරලා පස්සේ මෙන්න මෙතන පෙන්නන්නේ බසර් ඒ කියන්නේ ශබ්දයක් ඇසෙන මාක් එක එහෙනම් මෙතන මෙහෙම තියාගෙන මේක ඩයෝඩ් චෙක් කරන්න බෑ අපිට එන්න මෙතන තියෙනවා හෝල්ඩ් ඇන්ඩ් සිලෙක්ටර් කියලා ස්විච් එකක් මේ සිලෙක්ටර් ස්විච් එකෙන් එකපාරක් ප්‍රෙස් කරාට පස්සේ මේක සිලෙක්ට් වෙනවා ඩයෝඩ් වලට ඔන්න දැන් පුළුවන් අපිට ඩයෝඩ් එකක් පාවිච්චි කරන්න මේ මම LED එකක් කරන්නේ LED එකක් කියලා කියන්නේ ලයිට් එමිටින් ඩයෝඩ් මේක ඩයෝඩ් එකක් මේකේ තියෙනවනේ ධන ඍණය කියලා දිගාග්‍රය ධන කොටාග්‍රය ඍණ ඇනෝඩ කැතෝඩ කියලා අපි කියන්නේ හරිද එතකොට මේකේ ඍණ පොඩි අග්‍රයට මම කළු එක තියලා හරි පොඩි අග්‍රයට කළු එක තියලා දිගාග්‍රයට රතු එක තියනවා මොකද වෙන්නේ වෝල්ටීයතාවයක් පෙන්වනවා මේ කරහා ගමන් කරන හරි පෙන්වනවා හැබැයි දැන් මෙහෙම වුණා කියලා ඩයෝඩ් එක හොඳ වෙන්නේ නැහැ දැන් මම මේ ඩයෝඩ් එකේ අනිත් පැත්ත මාරු කරලා තියලා බලනවා ඒ පැත්තට පෙන්වන්නේ නැහැ එහෙනම් ඩයෝඩ් එකක් නම් මොකක්ද වෙන්න ඕන එක් පසෙකට විතරයි ධාරාව ගමන් කරන්නේ එහෙම ගමන් කරනවා නම් ඒ ඩයෝඩ් එක හොඳයි දෙපැත්තටම ගමන් කරනවා නම් හොඳ තත්ත්වේ නෑ ඒක එක පැත්තකට ගමන් කරන්නේ නැත්නම් ඒත් හොඳ තත්ත්වේ නෑ එහෙනම් මේකේ LED ලයිට් එමිටින් ඩයෝඩ් එක එක පැත්තකට විතරක් ධාරාව ගමන් කරා එහෙනම් මේ ඩයෝඩ් එක හොඳ තත්ත්වයේ තියෙනවා අපිට පරීක්ෂා කරගන්න පුළුවන් මේ ඩයෝඩ් කියන කොටසින් මේ ඩයෝඩ් කියන තැනට දාලා මම දාපු ගමන් බසර් එකනේ මේ ස්විච් එක ගහම ඩයෝඩ් වලට මාරුණා
එතකොට තව එකක් තියෙනවා මේ හෝල් කියලා කියන්නේ මොකක්ද? හෝල් කියලා කියන්නේ දැන් අපිට මොකක් හරි රීඩින් එකක් අරගෙන හරි මොකක් හරි රීඩින් එකක් අරගෙන මේ ඕම්ස් වල හරි වෝල්ටේජ් එකේ හරි AC වෝල්ටේජ් එකේ හරි රීඩින් එකක් අරගෙන ඒ රීඩින් එක ගත්ත රීඩින් එක මේකේ හෝල් නවත්ත ගන්න පුළුවන්. හරි නවත්තගෙන අපිට ඕන නම් මල්ටිමීටර් එක කොට අරන් ගිහලා ඒක බලා ගන්නත් පුළුවන්. ඒක බලන්න දැන් මම ඕම්ස් වලට දාලා මම අග්‍ර දෙක එකතු කරනකොට මේක රීඩින් එකක් පෙන්වනනේ 0.1යි කියලා. පෙන්වනකොට මම හෝල් කියන H අකුර වැටුණා. දැන් මේක ඇතෑරිය කියලා මේ 0.1 වෙනස් වෙන්නේ නැහැ හෝල්ඩ් වෙලා තියෙන්නේ. මේක ආයෙ පුබුවම ආයෙ 0 වෙනවා. හරි දැන් මේක මෙහෙම තියලා අපි දාරගුවම ආයෙ 0 වෙනවනේ. දැන් මෙහෙම තියලා හෝල් කියලා ගිහුවම 0.3යි. අපිට අවශ්‍ය තැනදී මේක හෝල්ඩ් කරගන්න පුළුවන්. ඒ ස්විච් එක මාර්ගයෙන් මෙතන LED ලයිට් ඩිස්ප්ලේ එක එළිය කරන්න ස්විච් එක තියෙන්නේ. දැන් අපි බැලුවා DC වෝල්ට් පරීක්ෂා කරන්නේ කොහොමද? AC වෝල්ට් කොහොමද? ඕම්ස් කොහොමද? සහ බසර් කොහොමද? සහ ඩයෝඩ් එක පරීක්ෂා කරන්නේ කොහොමද කියලා මේ මල්ටිමීටරින්. ඊළඟට තව බලන්න තියෙනවා උෂ්ණත්වය සහ ඇම්පියර් එක. දැන් මම උෂ්ණත්වය බලන්න යන්නේ. සෙල්සියස් අංශකවලට සිලෙක්ට් කරලා මේ ප්‍රාග්‍ර දෙකෙන් උෂ්ණත්වය බලන්න බැහැනේ. එහෙනම් මේ දෙක අයින් කරලා මම එතනට පාවිච්චි කරනවා මේ අර කියපු උෂ්ණත්වය බැලිය හැකි සංවේදකේ. සම්බන්ධ කරාට පස්සේ පෙන්නනවා සෙල්සියස් අංශක 29. දැන් මම මේ සෙන්සර් එක අතින් වහගත්තොත් බලන්න වෙනස් වෙනවද? වැඩි වෙනවනේ. ඇයි මේකේ ටෙම්පරේචර් එක දැන් අතින් වහගත්තට පස්සේ වැඩි වෙනවා. ටෙම්පරේචර් එක වැඩි වෙනවා කියලා කියන්නේ මෙතන පෙන්නනවා එන්න වැඩි වෙනවා. ඔන්න මම අතහැරියා. දැන් මොකද වෙන්නේ? එන්නේ ටික ටික අඩු වෙනවා. දැන් සෙල්සියස් අංශක වලින් බලන්න පුළුවන්. F වලට සිලෙක්ට් කරොත් ෆැරන්හයිට් වලින් බලන්න පුළුවන්. මේකත් ඒ වගේ වෙනස් වෙනවා. එහෙනම් මේක උෂ්ණත්වය මෙනිය හැකි සෙන්සරයක් සහ උෂ්ණත්වය මෙනිය හැකි මල්ටිමීටරයක් තමයි මේ. හරි දැන් මේ මල්ටිමීටරෙන් අපි අනිත් සියලු දේ බැලුවා. තාම ඇම්පියර් තමයි බැලුවේ නැත්තේ. ඇම්පියර් බලනවා නම් මල්ටිමීටර මොකද කරන්න ඕන? කළු එක කොමන් එකට ගහලා රතු එක මේ ඇම්පියර් පැත්තට ගහ ගන්න ඕන. ගහලා මේක සිලෙක්ට් කරගන්න ඕන ඇම්පියර් දිශාවට. මේ ඇම්පියර් රේන්ජ් එකට ඔන්න මම සිලෙක්ට් කරගත්තා. හරිද? මේක බලන්න නම් මේ ඇම්පියර් ගැන උපකරණයක් ලබා ගන්නා වූ ධාරාව ඇම්පියරය ගැන බලන්න මුලින් අපි ඉගෙනගෙන ඉන්න ඕන මුලින් අපි දැනගෙන ඉන්න ඕන උපකරණයක් ලබා ගන්නා ධාරාව කියලා කියන්නේ මොකක්ද? හරි. එතකොට උපකරණේ වැඩ කරද්දී කොහොමද ධාරාව ලබා ගන්න? එතකොට මොකද වෙන්නේ? ශ්‍රේණිගත පරිපථයක් නම් ධාරාව ගන්නෙ කොහොමද? සමාන්තරගත පරිපථයක් නම් ධාරාව ගන්නෙ කොහොමද කියලා මේක ගැන අවබෝධයක් තියෙන්න ඕන මේක බලන්න කලින්. හරි. මොකද මේ අපි AC වෝල්ටේජ් DC වෝල්ටේජ් මේ ඕම්ස් බසර් ඩයෝඩ් මේ හැම එකම සම්බන්ධ කරේ දැන් මේ පැත්තට තියලා සම්බන්ධ කරනවා නම් හැම එකක්ම සම්බන්ධ කරේ සමාන්තරගතව. දැන් බැටරියක් ගත්තොත් DC වෝල්ටේජ් බැටරිය ධනයකට රතු ඍණයකට කළු. කොහොමනේ? සමාන්තරගතව. වයර් එක චෙක් කරත් එහෙමයි. AC කරන්ට් එක චෙක් කරත් එහෙමයි. හැබැයි මේකේ විශේෂත්වය වෙන්නේ ඇම්පියර් මැනීමේදී මල්ටිමීටරය නැත්නම් ඇම්පියර් මීටරය පැත්ත සම්බන්ධ කරන්නේ සමාන්තරගතව නෙමෙයි ශ්‍රේණිගතව. එහෙනම් පරිපථයක් ලබා ගන්න ධාරාව පරිපථයකට මල්ටිමීටරයක් සම්බන්ධ කරන විදිය පිළිබඳව මම වීඩියෝ එකක් කරලා තිනවා. ඒ වීඩියෝ එක බැලුවේ නැත්නම් බලන්න. ඒ වීඩියෝ එක බලලා අදහසක් ගන්න පුළුවන් කොහොමද පරිපථයක ධාරාව පරීක්ෂා කරන්නේ. ඊට පස්සේ අපි බලමු මෙන්න මේක කොහොමද ඇම්පියර් එක චෙක් කරන්න කියලා. එහෙනම් මම අලුත් වීඩියෝ එකකින් තව වීඩියෝ එකකින් අරගෙන එන්නම්. පරිපථයක ගලා යන ධාරාව කොහොමද මේ මල්ටිමීටරෙන් පරීක්ෂා කරන්නේ කියන එක පිළිබඳව. එහෙනම් මම හිතනවා දැන් අවබෝධයක් ලැබෙන්නේ නැති මේ මල්ටිමීටරෙන් පරීක්ෂා කළ හැක්කේ මොනවද? එහෙම නැත්නම් මල්ටිමීටරයක් කියන්නේ මොකක්ද? මල්ටිමීටරේ අඩංගු වෙන බේසික් කොටස් ටික මොනවද කියන එක පිළිබඳව මම හිතනවා හොඳ අවබෝධයක් ලැබෙන්නේ නැති. අපි අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ ඊළඟ වීඩියෝ එකකින් ඇම්පියර් මයින් විදිය කියලා දෙන්නම්. ඒත් එක්කම තව වීඩියෝ එකක් අරන් එන්නම් ඇනලොග් මල්ටිමීටරයක් කොහොමද ඇනලොග් මල්ටිමීටරෙන් කොහොමද පරීක්ෂා කරන්නේ? පරීක්ෂා කිරීමේදී සැලකිලිමත් වෙන්න ඕන කරුණු මොනවද කියන එක පිළිබඳව තව වීඩියෝ එකකින් අරන් එන්නම්. ඒත් එක්ක මේකෙදි මම කියන්නම් මේ කැට්රි
CAT 2 කියලාද මේකේ තියෙනවා CAT 2 වෝල්ට් 600යි. මේ CAT 2 CAT 3 කියන්නේ මොනවද? ඒ වගේ මල්ටිමීටර්ස් වල තියෙන වෙනස්කම් මොනවද? ඒ වගේ මල්ටිමීටර්ස් අපි පාවිච්චි කරන්නේ මොන වගේ තැන් වලද කියන එක මම තව වීඩියෝ එකකින් ඔයාලට අරගෙන එන්නම්. මේ ප්‍රොබ් එක ගත්තත් CAT 2 ප්‍රොබ් එකක් තමයි මේකේ තියෙන්නේ. හරි. අන්න ඒ වගේ වෙනස්කම් සිද්ධ වෙනවා. මම ඒ ගැන තව වීඩියෝ එකක් ඔයාලට මල්ටිමීටර් ගැන අරන් එන්නම්. මම අද ඒක අරන් ආවේ බේසික් එකක් විදිහට ඔයාලට මල්ටිමීටර් හඳුන්වා දීම සහ මල්ටිමීටර් ගැන පැහැදිලි කිරීමක් කරන්න. එහෙනම් මේ වීඩියෝ එක තව කෙනෙකුට බලන්න ෂෙයා කරන්න, යාළුවන්ට බලන්න ෂෙයා කරන්න, ලයික් කරන්න, කමෙන්ට් කරන්න, මොන හරි ඔයාලට තියෙන ගැටලුවක් තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකෙන් දාන්න. මගේ තව වීඩියෝස් පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ තියෙනවා. ඒවා බලලා අවබෝධයක් ලබා ගන්න. ඒත් එක්කම තමයි මතක් කරනවා අපිව තාම subscribe කරලා නැත්නම් subscribe කරන්න. ළඟම තියෙන bell icon එකක් click කරලා තියාගන්න. එහෙම කරොත් මම ගේන ටෙක්නොලොජි පිළිබඳ අලුත් වීඩියෝස් ඔයාලට බලා ගන්න පුළුවන්. එහෙනම් මේ දිනවල තියෙන තත්ත්වෙත් එක්ක හැමෝම ගෙවල් වලට වෙලා පරිස්සමින් ඉන්න. අත්‍යවශ්‍ය දෙයකට හැරෙන්න ගෙවල් වලින් පිටට යන්න එපා. වෛරසයෙන් හැමෝම ආරක්ෂා වෙලා තමන්ගේ කටයුතු සාර්ථකව සිදු කරගන්න. එහෙනම් ඔයාලා සියලු දෙනාටම ජයෙන් ජය.